කරු කෙහෙලිය රබුක්කැල්ල මන්තුමා කරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රථමයෙන්ම අද දවසේ ආරක්ෂක අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශය නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය වැය ශීර්ෂය සාකච්ඡාවට ගැනෙන මොහොතේ මම මුලින් කීවා වගේ මේ ලංකා දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ සුවිශේෂ වූ පනත හැටියට සැලකෙන්නේ මුදල් පනත. ඒ වගේම ඒ මුදල් පනතත් එක්කම අනුගත වෙන දේ තමයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය. ලෝකේ ප්‍රබල සෑම රටකම ආරක්ෂක අමාත්‍යාංශය තමයි වැඩිම මුදලක් වෙන් වෙන්නේ, වැඩිම අවධානයට යොමු වෙන්නේ. ඒ අමාත්‍යාංශය සම්බන්ධව අපට තිබෙන සෑම ශක්තියක් මොදදලා රටේ ස්වරිභාවය, ඒකීයභාවය, රටේ ඇතිවෙන සාමය, ඒ සියල්ල බලපාන්නේ මේ ආරක්ෂක අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය අනුවයි. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි මෙහි වැදගත්කම මීට වඩා විස්තර කරන්නට අවශ්‍යයි කියලා මා හිතන්නේ නැහැ. අද මේ සාකච්ඡාවේදී නිරන්තරයෙන් කියවුන කතාවක් තමයි සංහිඳියාව. හරිම සුන්දර වචනයක්. අපි හරි ආසයි ඒ ආසන. සම්මුතිවාදය. දැන් අපි මේ සම්මුතිවාදය යහපාලනය මේ පසුබිම නිර්මාණය කරන්න හදන්නේ කොහොමද? පසුගිය කාලේ මේ රටේ මහා ජාතික අපරාධ වුණා, ජාත්‍යන්තර අපරාධ සිද්ධ වුණා, මානව හිමිකම් මහා විශාල වශයෙන් කඩා දැමුවා. ඒ නිසා ඒ සියල්ල අපේ කල්පනාකරණය කරලා අද ලෝකයේ අපිත් එක්ක හතුරු වෙලා ඉන්න සියලු දෙනා අපේ මිතුරන් බවට පත් වෙලා තියෙනවා කියන තරකය තමයි බොහෝ වෙලාවට කියවුනේ. හැබැයි මතක තියාගන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ලෝකේ පෞද්ගලිකව කාත් එක්ක හරි තරහ වුණාද? නැහැ. බර්නාඩ් කුෂ්ටන් ඇවිල්ලා, ඩේවිඩ් මිලිබෑන්ල ඇවිල්ලා, කැනඩාවේ විදේශ අමාත්‍යවරයා ඇවිල්ලා යුද්ධ නතර කරන්නයි කියනකොට ඒකට එරෙහි වෙච්ච ඒ වැඩපිළිවෙලට අදත් ඔවුන් වෛර බඳිනවා. හැබැයි හිතවත් ගරු මන්ත්‍රීවරුනි, මේ මහත් සමාජයක්ම අද නිදහස කියන වචනය සැබවින්ම භුක්ති විඳින්නේ ඒ කරපු ක්‍රියාමාර්ගය නිසා. ඒ හරහා ඇතිවෙච්ච වෛරය, ක්‍රෝධය අදත් ලෝකයේ හැමතැනම රැව් පිළිදෙනවා. එමනම් දැන් මේකට විසඳුමක් හැටියට මොකක්ද ගේන්නේ? මම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංගමය විසින් ශ්‍රී ලංකාව ඇමරිකාව එක්කාසු කරලා ගෙනාපු යෝජනාවේ වාක්‍ය මට කාලය නැති නිසා මට අවශ්‍යයි කියලා හිතපු කොටස් කීපයක් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. Justice කියන එකේ 1. Accede to the International Convention on the protection of all persons from enforced disappearances, the additional protocol to Geneva Convention and the Rome Statute of the International Criminal Court. එමේ මොකක්ද කියන්නේ? සභානායකතුමනි, ඔබතුමාලා බොහොම ආඩම්බරෙන් කතා කරන හේග් වලට අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් ගෙනියන්න බැහැයි කියන තර්කය කරු අග්‍රාමාත්‍ය විසිතුමා විසින් රෝම් කන්වෙන්ෂන් එක රත්සන් නොකරපු නිසායි කියලා. මොකද්ද මේ දැන් කියන්නේ? මේක රත්සන් කළ යුතුයි කියලා අපිට උපදෙස් දෙනවා මේක රත්සන් කළ යුතුයි කියලා. එතකොට අපි අගමැතිවරයා, අපේ අගමැතිතුමා 2003 දී ප්‍රතික්ෂේප කරපු දෙයද බල කරලා කියනවා ඒකට එකඟ වෙනවා. අපි ඒකට අස්සම් කළත් නැහැ. නෑ අස්සම් කළා නෑ. අපි අස්සම් කරන්නේත් නැහැ. හරි. ඒක නමුත් මේ ඔබතුමාලා ඉදිරිපත් කරපු ඔබතුමාලා ඉදිරිපත් කරුණාකරලා මගේ කාලේ මම ඒගොල්ලෝ Yeah, if you want, I'll give you this. We have not signed that convention. We will not sign it again also. Here is the statement. If you want, I'll send it across to see. Yeah, right? Then the second one, enact legislations to criminalize war crimes. Enact
enact legislation to criminalize war crimes, crimes against humanity, genocide, and enforce disappearances without statute of limitation. Without statute of limitation. ඊගාවට කියනවා enact various modes of criminal liability, notably command for the superior responsibility. මේක තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරපු මේක විශාල වශයෙන් තියෙනවා. මේ මං කොටස් දෙකක් කියවේ. තුන්වෙනි කොටස adopt a specific legislation establishing an ad hoc hybrid කියන එක අයින් කළාද? hybrid කියන එක අයින් කරලා integrating international judges, prosecutors, lawyers and investigators mandate to try war crimes and crimes against humanity with its own independent investigations and prosecuting organs. මොකද්ද මේ කියන්නේ? මේකද මේ අපි බොහොම ආඩම්බරෙන් කියනවා ඊගාවට කියනවා set up a high level executive group to deploy a coordinated time bound plan and oversee progress in implementing the recommendations contained in the report and previous reports by High Commissioner to Human Rights Council, as well as relevant outstanding recommendations of the LLRC and past communications of the invite OHCHR to establish full-fledged country process. ඒක ඔබතුමා දන්නවා. ගරු සභානායකතුමා දන්නවා. අපිට ආරාධනා කරන්නයි කියලා තියෙනවා full-fledged with all powers institution to oversee this process. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් අපි කතා කරලා කියනවා අපි යනකොට අපිව පිළිගන්නවයි කියලා. ඇත්ත? ඇයි මේ පිළිගන්නේ? මතක තියාගන්න සෙන්ට්‍රල් ලන්ඩන් වල පමණක් 1,52,000ක් ඔවුන්ගේ ඡන්දදායකයන් ඉන්නවා ලංකාවෙන් ගිය. ටොරන්ටෝ වල පමණක් 2,70,000ක් ඉන්නවා. ඔවුන්ට වැදගත් ඒක. ඔවුන්ට වැදගත්. එංගලන්තේ සෙන්ට්‍රල් ලන්ඩන් මේයර් පත් කරගන්න බෑ මේ අය නැතුව. මේකයි සත්‍යය. එනිසා කැමරෝන් මහත්මයා බොහොම පැහැදිලිව කියනවා හමුදාව ප්‍රතිසංවිධානය කරන්න අපි දෙනවා මිලියන 6ක්. පවුම් මිලියන 6ක් දෙනවයි කියනවා. මේ පොඩ්ඩක් හිතලා බලන්න. කොතැනද අපි යන්නේ මේ කියලා. කොහාටද මේ යන්නේ අපි? බ්ලෙයා අගමැතිවරයා පැහැදිලිව ඉඳන් කියනවා බ්ලෙයා අගමැතිවරයා කියනවා මෙන්න මෙහෙම කතාවක්. In an interview by the US political broadcaster Fareed Zakaria, Blair is asked point blank, was the Iraq war was a mistake? He replies as a matter of fact that the intelligence we received was wrong. I also apologize for some of the mistakes in planning and certainly our mistake in our understanding of what would happen once we remove the regime. මේක මම කියන්නේ හිතවත් නියෝජ්‍ය කතානායකතුමනි බොහොම පැහැදිලි කොහාටද මේ අපි යන්නේ කියලා. මේ සියල්ල මේ ආකාරයට සිද්ධ වෙමින් අපේ යුද්ධය අවසන් කරපු යුද්ධය අවසන් කරන්න තීන්දුව ගත්ත යුද්ධය අවසන් කරන්න වැඩ කරපු සියලු දෙනා ඩංගෙඩියට යවනවා නම් ඒක මහා පාප කර්මයක්. ඒ අය අද මේ හිරකාරයන් කීප දෙනෙක් ගැන කතා කරනවා. ඇත්ත ඒ ගැන හිතන්න ඕනේ. මම ඒකට එන්නම් ඊගාව. හැබැයි ඊට වඩා අපේ යුතුයකමක් නැද්ද? අපට නිදහසේ හුස්ම ගන්න අවුරුදු 30ක් තිස්සේ මේ රට විනාශමුඛයට ගෙනිච්ච මේ ත්‍රස්තවාදී අවසන් කරපු රණවිරුවන් ඒට සම්බන්ධ සියලු දෙනා ආරක්ෂා කිරීමේ වගකීමක් අපිට නැද්ද කියලා මම අහන්න කැමතියි. මේ රටේ ජනතාව දැනගන්නට ඕනේ. මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා. හුස්ම ගන්න අවස්ථාව දීපු හුස්ම ගැනීමේ අයිතිය දීපු අපේ රණවිරුවන් දංගෙඩියට ගෙනියනකොට විදේශිකයන්ගේ අවශ්‍යතාවය අනුව අපි කොතනද නතර වෙන්නේ? ඔබතුමා කතා කරනවනේ. නෑ ඒක හරි. ජෙනරල් ෆොන්සේකාගේ අපි පිළිගන්නේ නෑ. ඒක හරි. හරි නෑ. ඒක ගැටලුවක් නෑ. ඒ නිසා ගරු අමාත්‍යතුමනි ප්‍රශ්නයක් නගන්නට පුළුවන්. ඒ ප්‍රශ්නේ සියලුම දෙනා කරන සියලුම දේ හරි නැහැ. සියලුම දේ හරි කියලා කියන්න බෑ. ඔබතුමාලා කරන දේත් හරි නෑ. අපි කරපු දේත් හරි නෑ. 1948 ඉඳන් මෙතෙක් වෙනකන් ආණ්ඩු විවිධ අවශ්‍යතාවල් වලට කරපු දේවල් අපිට වැරදි කියන්න පුළුවන් නෙවෙයි කියන්න පුළුවන්. එනිසා ඒක ප්‍රශ්නයක් අරගෙන අනිත් ප්‍රශ්නයට යටපත් කරන්න එපා. මේ ප්‍රශ්න දෙකම ඔබතුමාලා හිතලා බලන්න. අර ප්‍රශ්නය ගැන මගේ අවධානය තියෙනවා. අපි එකඟ වෙන්නේ නැති තැන් තියෙනවා.
හැබැයි එකඟ වෙන තැන් තියෙන්න පුළුවන් අපි සියලු දෙනාටම එකඟ වෙන්න පුළුවන් තැන් තියෙන්න පුළුවන්. ඒ නිසා මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි මේ සියල්ල සමස්තයක් හැටියට අපිට ගන්නට ඕනේ. අපේ අගමැතිතුමා දැන් ආවා. අගමැතිතුමා තමයි රෝම් කන්වෙන්ෂන් එක රස්සම් කරේ නැත්තේ. ඒ නිසා තමයි හේග් වලට ගෙනියන්න බෑ කියන්නේ. හැබැයි අද ඒකට බලකිරීමක් තියෙනවා. No, that's a different story. What I'm saying is what they are expecting. Right? So what I'm saying is whether you're going to implement it or not is another story. But they are putting it forward, knowing that that's the only hindrance that you have. Sorry. එනිසා මම මේ අවස්ථාවේ කියන්න උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නය සම්බන්ධව මීට වඩා සංවේදීව බලන්නට ඕනේ කියන එක පමණයි. ඒත් එක්කම අද දවස පුරාම වෙච්ච සාකච්ඡාවේදී හිරකරුවන් 38 දෙනෙක් ගැන 200 ගණක් ගැන ලක්ෂ්මන් සෙනවිරත්න මගේ මිත්‍රයාතුමා නෑ. මේ අය කියනවා 12000ක් සාගල රත්නායක මැතිතුමා මගේ මිතුරා 12000ක් නිදහස් කරයි. එන්නේ ඒකම තමයි මගේ ප්‍රශ්නේ. 12000ක් නිදහස් කරා නම් 146ක් මොහන් පීරිස් නිදහස් කරා නම් ඇයි මේ 250ක් තියාගෙන ඉන්නේ? මොකද්ද මේ අපේ පෞද්ගලික තරහකාරයෝද? අපිත් එක්ක වෛර කරපු මිනිස්සුද? No, that's right we saying. Why? When say 12,000 when right, okay, you have your time now. When 12,000 was released, when 147 was released by former AG, there is 200 dot, and you all have released 38. No, you all have released 30. You are on bail, yes, right. Understand? I appreciate you. It's on bail. They were released. Now, Mr. Sumantran is saying today in the morning in his speech, he says we have got a golden opportunity. For what? A golden opportunity. Said we are exhausting our patience. We are exhausting our patience. අපේ ඉවසීමේ සීමාව ඉක්මවා යනවා. මොකද්ද මේ ඉවසීම? මේ දෙමළ සංවිධානයේ ප්‍රධාන කතිකය හැටියට පෙනී සිටින මෙතුමා නෑ. මෙතුමා කියන අපේ සීමාවන් ඉක්මවා යනවා. ඒ කියන්නේ මොකද්ද? අපිට පොරොන්දු වුණා ගිය මාසේ 7 වෙනිදාට ඉස්සෙල්ලා මේ සියල්ල නිදහස් කරනවායි කියලා. එhmenan අපි මේ නිදහස අපිට මේ දීපු පොරොන්දු ඉෂ්ට කරන්නේ. We are exhausting our patience. We got a golden opportunity. Yes, they were moderates. We always considered this grand old gentleman, Mr. Sambandhan, Honorable Sambandhan, and Sumantran as moderates. But moment they find that the government is lacking, the leadership lacking, the initiatives to control, to have a focused area on national security, they try to make the maximum. Now they have no more, they have now deviated from their principle, policy of being mediate. They automatically we are pushing them to be extremes. This is something that you will have to take account on. එනිසා මම කියන්න කැමති දැන් අපි war crimes කියනවා. I would like to draw a comparison. Incidents took place in Paris. ISIS attackers opened fire and bombed several public places in Paris, including theaters, restaurants, etc., leaving 184 people dead. The President of France, François Hollande, and the French government responded to attack by sending in their fighter jets to Syria and bombing supposedly ISIS stronghold areas. The French Parliament also declares a state of emergency and extends it to further in the wake of attacks. This has now given the government access to inspect or take into custody any person or any place or any institution with no warrant or reason to do so. Drawing a comparison with Sri Lanka and Paris and what happened, the French President Hollande and his government reaction into the attackers in Paris have been 24/7 bombing Syria with use of their fighter jets and drones. How is it different from Sri Lanka when we confronted with terrorism? If the loss of 184 lives, 3 minutes, I'll take 3 minutes on that. Yeah. How is that different from Sri Lanka? If the loss of 184 lives
a miracle attacks another sovereign nation and can be justified, how does the pre-war situation in Sri Lanka differ? Deputy Speaker, if the loss ISIS terrorist organization is a terrorist organization, LTT terrorist organization banned in 28 countries, proscribed in 28 countries. President Hollande, being the commander-in-chief of France, has the right to protect his country. An act of terrorism was committed against his country where only 184 lives were lost. And he and his government goes into another sovereign country and bombs that nation mercilessly, maybe killing militant terrorists from ISIS, but also killing innocent women, men, children. දැන් මෙන්න මේ කතාව තමයි මට කියාගන්න ඕනේ වෙන්නේ කාලය යන නිසා මම මේක කෙටි කරනවා. මම මෙහෙම කියන්න කැමතියි. How are the innocent lives lost in Syria due to bombs dropped by France? That is termed by the champions of human rights as unavoidable war casualties. It is termed as unavoidable war casualties. Why you measure us in a different way? Why do you say that here thousands of 1.2 million people were refugees? Children, you would have seen in the pictures. Now that is war casualties. Sri Lanka is war crimes. Where is justice? Deputy Speaker, it says, and innocent lives in Sri Lanka as war crimes. No civilians in Sri Lanka confined was internationally targeted. So, I don't want to take time since I'm running. I'm trying to say this double standards. Let the country take this up. Not green, blue, red. As a country take it up. How come it differs from the France bombing mercilessly without any reservation, making 1.2 million people destitute, refugees, and killing thousands of children, and that is war casualties, unavoidable war casualties, accepted. We become war criminals, and we've been tried, and we are making the ground for them to be tried in Sri Lanka with the blessings of the UN and the international community. Is there justice in that? Yenisa, Mummy, wind off, give me just 2 minutes. Your time is over. No, I mean, he's giving me 2 minutes. Just give me 2 minutes. I would also like to state about the avant-garde. Avant-garde became a subject here. The former AG is here, Honorable Mr. Marapana. Present Mr. Justice Minister is here. I would like to answer this because I have hardly any time. This is the agreement. This is the agreement that was signed in. Now, my good friend Arjuna, Honorable Arjuna Anatunga said that in September they had this problem. Yes. In October, the Defense Ministry signs an agreement with avant-garde. I am nobody who's holding a brief to avant-garde. But the fact, 20th October, avant-garde signs an agreement with the Defense Ministry. The minister is His Excellency the President. And for 5 years. And it says, I want this to be, put it in the Hansard. Just give me 30 seconds. And it is also, what Arjuna said was right. There was due of 510 million and they have agreed to give in installments, pay 50% down payment every month for the next 10 months. So basically what I'm trying to say, Honorable Deputy Chairman, that this is something that you got to investigate. If they have done something wrong, let them be punished. But remember that about 7,000 ex-servicemen are working in that organization. Don't let that to slip to India or any other country or any other interested party. Just investigate if they have done anything wrong. Take action against them. That's no problem. But don't penalize for their personal some grievances that they have. Thank you.